ඒ වගේ මම හිතන්නේ අද දවසේ අපේ නිරෝෂන් ප්‍රේමරත්න සහෝදරට උදව් කරපු ආදරය කරපු එතුමාව අද පාර්ලිමේන්තුව දක්වා ගෙනාපු සියලු දෙනාටම මම හිතන්නේ සුබ දවසක්. ඉතින් මටත් අද ඒ සුබ මොහොතට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. මේ මැතිවරණයක් අර එන්ඩ් එකේ අවසාන දවසේ ඉස්සර දවසේ තීද්දි මට මෙතෙන්ට පැමිණීමට අවස්ථාව ලැබීම පිළිබඳව මම ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම අද දවසේ මේ නිරෝෂන් ප්‍රේම සහෝදරයාගේ හදවතේ කතාව මම හිතන්නේ. එතුමාගේ ජීවිතේ ලැබපු අත්දැකීම් එතුමාගේ මව පියා විඳපු දුක් ගැහැට වල ප්‍රතිඵලය දකින දවස අද. දක්වන දවස. එදා දවසේ එකට සහභාගී වෙන්න පැමිණියා. මම එනකොටම ඇවිල්ලා හිටිය අපේ විමල දිසානායකතුමා අම්පාරේ ඉඳලා. ඒ අපේ ගමට ඇවිල්ලා දුන්නේ. ඒ අපේ ගමට. ඉතින් මම කළුතර දිස්ත්‍රික්කයේ ඉඳලා මෙතෙන්ට ආවා. මට ඊයේ තමයි ප්‍රේමරත්න සහෝදරයා දැනුම් දීමක් කරේ මම පොතක් තියෙනවා ඊයේ ඔයා එන්න කියලා. මේන් එහා මොකුත් දන්නේ නැහැ. මම එනවා පුතේ කොහොම හරි මම කොහොම එනවා මල්ලි කොහොම හරි කියලා. මම එයාගේ වතගත ලියාගත්තා මගේ ආපු මගේ සහෝදරයෙකුත් එක්ක ආවේ අපි හමුනට TNL එකේ මත ප්‍රෝග්‍රෑම් එකේදී. එයා ලියාගත්ත එක එයා අපේ ගෙදර නෝනාට දුන්නා. අද උදේ කතා කරලා අපිට මට වජිර අභියෝගය මතුමාගේ නෝනා. හෙට යාගේ රැස්වීමක් තියෙනවා එන්න ගියා. මේ දෙක අපිට පැටලුණා. මම ටෙලිෆෝන් එක කරින් තියාගන්නවා. යාළුවා ලියාගත්තේ වජිර මතුමාගේ උත්සවයේ තියෙන. අපි වස ගාල්ලේ. ගාල්ලෙන් අහලා අපි ගියා මොකද්ද චින්තක මොකද්ද හෝල් එක? ආරාධනා කියන හෝල් එක. එතන ගියාම කිසිම උත්සවයක් නැහැ. දැන් ටයිම් එකක් පාස්. ඒ ළඟට යනකොට මට ඉරෝෂන් ප්‍රේම සහෝදරයා කෝල් එකක් දුන්නා. මට ඇහුණා බෙරහඬ උත්සවේ පටන් ගන්නවා. මට උණ ගත්ත ඇත්තටම මම මෙච්චර කැපරීම කළා. මට මේකට එන්න සිද්ධ පුළුවන් වෙයිද කියන එක. නමුත් කොහොම හරි මගෙන් මෙයා අහපු නැති වෙම්බක් නෑ. චින්තකේ අම්මගේ නහය තාම දනනවා ඇති. ඒ තාම ඒ උත්සවයට එන්න ඕනේ නේද? ඉතින් අද දවසේ බොහොම සතුටු දවසක්. ඉතින් මම අහගෙන හිටියා අපේ ප්‍රේමරත්න සහෝදරයාගේ ජීවිත කතාව. ඒ ජීවිත කතාව එතුමා ජීවිතේ පටන් ගත්ත විදිය. එතුමා එතනින් ගොඩ එන්න මහන්සි වෙච්ච විදිය. ඉතින් මට අවසානයේ හිතෙනවා එතුමා එච්චර දුක් විඳලා ආපු තැන හරිද කියලා. මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මම හිතන්නේ මේ රටේ කෝටි ගණනක් කියන චන්දදායකයෝ අද උත්තරීතර කියලා කියන්නේ නැහැ. නේද? බයිනකොට සියලුම 225ටම බයිනෝ. කාවක්ක තෝරලා අයින් කළා බයින්නේ නැහැ. දැන් ප්‍රේමරත්න මතුමා ගැන මෙච්චර ගුණ වර්ණනා කරා. එතුමා ජීවිත කතාව කිව්වා. එතුමා මෙතන ආපු විදිය කිව්වා. එතුමා අවංකකම කිව්වා. ගුණවත්කම ගැන කිව්වා. හැබැයි බහිනකොට හැම මිනිස්සුම වයින්නේ 225ටම. එතකොට මෙච්චර ගුණවත් මිනිස්සෙක්, මෙච්චර වැදගත් මිනිස්සෙක්, මෙච්චර වැඩදායි මිනිස්සෙක්, මාතර මිනිස්සෙක් මෙතෙන්ට ඇවිල්ලා නිර්පරාධ වෙනුම් අහනවා මට හිතෙනවා ඇත්තටම. ඒ දුක මටත් තියෙනවා. මමත් එහෙම තමයි මගේ දේශපාලනේ පටන් ගත්තේ. මමත් දේශපාලනේ පටන් ගත්තේ මම දේශපාලනේ මට අදත් මං කැමති නෑ. ඇත්තටම කැමති නෑ මම. කැමති මේක අර තොරම්බුකාරයෝ ඉන්නේ අර ගමේ යන්නේ අර මණිබඩුකාරයෝ වගේ අපිට පාර්ලිමේන්තුවට පත් වුණාම ඒ පාලකයෝ අපිට ඒ වගේ මල්ලක් කරට දෙනවා. පාරක් කිල්ලුවම් පාට ප්‍රතිපාදන, ප්‍රජාශාලාවක් කරන ප්‍රජාශාලා ප්‍රතිපාදන, දරුවගේ අධ්‍යාපනයක් කිල්ලුවම් අධ්‍යාපන වශයෙන් ප්‍රතිපාදන ඉල්ල බෙහෙර දෙන්න පුළුවන් නම් මම මේකට කැමතියි ඇත්තටම. එහෙම දෙන්න බැරි නිසා මම මේක ඇත්තටම කැමති නෑ. මමත් දේශපාලනට ආවේ අහම්බෙන්. අපේ තාත්තා හොඳ උග්‍ර සමසමාජකාරී. රතුපාට සෙට් එක ගැලවෙන්නේ නැහැ. මගේ අයියා මම 2002 ප්‍රාදේශීය සභාව තරඟකට ඉරෝෂන් සහෝදරයා. මගේ අයියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතුවම ප්‍රාදේශීය සභාපතිවරයා. එයා තමයි සභාපතිවරයා. 2002. දැන් දෙකට ඉස්සෙල්ලා නැති වෙන්නේ. ඉතින් මම කොහොම හරි ඔය ප්‍රාදේශීය සභාවේ තියෙනවනේ බලාරගලයක්. ඒ බලාරග සමහර කට්ටිය ඒ දේශපාලන එනකොට සමහර කට්ටිය කැමති නැහැ. ඒගොල්ලෝ ගුණවත්කම නැහැ, මනුස්සකම නැහැ, වැදගත්කම නැහැ. ඉතින් එහෙම මිනිස්සෙක් දේශපාලනට ආවම එන්න කියනකොට මට අපේ තරුණ කොල්ලෝ කිව්වා පාලිත අයියේ මෙහෙම කෙනෙක් එනවා. මේකට අපි කවුරුද දාන්නේ? මම ඕන කෙනෙක් දාන්න පුතේ කියලා මම ඒගොල්ලන්ට කිව්වා දාන්න කියලා මම ටවුමේ
ඒතර අපේ මෛත්‍ර හොඳ ඉරෝචන්ට වගේ හොඳ සහෝදරයෙක් හිටියා. හොරු මංගලකාරය කුඩුකාරයෝ නෙමෙයි, දූෂකයෝ නෙමෙයි. සමාජ අසාධාරණ කෙලින් හිටකතු කොල්ලෝටියක් මෛත්‍ර හිටියා. මම අහවරි දාන්න කියලා. අවසාන දාන කෙනෙක් අතෝ මට ඉල්ලන්න කිව්වා. මම කිව්වා මල්ලි එක්සත් ජාතික පක්ෂයේ මට ටිකට් එක දෙනවා නම් මම ප්‍රභාකරන් දුන්න හරි කියලා හිතාන ඉල්ලනවා. ඒක මට එහෙම දෙන්නෙම නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? වමේ මම දේශපාලනේ පටන් ගත්තේ වමේ අපේ තරුණ සමාජයක් හැදුවා වීරසේන පිටිකලගේ සහෝදරී. හොඳ කතිකේ. දක්ෂ විදිහට ලස්සන මිනිස්සෙක් හැබැයි තැපැල් සේවකයෙක්. තැපැල් බයිසිකලෙන් තැපැල් බෙදෙන කෙනෙක්. එතුමා පළවෙනි පළාත් සභාවට තරඟ කළා. එතුමා ජයග්‍රහණය කළා. එතුමා තමයි අපේ තරුණ සමිතියේ කතාව. මම ඒකට හරි ආසයි එතුමා. ඒගොල්ලෝ අපේ ඔළුවට දැම්මා එක්සත් ජාතික පක්ෂයෙන් මේ රටේ මිනිස්සුන්ගේ නිර්ධන පන්තියේ හූරා කන ධනපති මේ රටේ සියලු දේවල් හූරා කන ධනපති පන්තිය නියෝජනය කරන පන්තියක් කියන එක තමයි ඔළුවට දැම්මේ. ඉතින් අපි නිර්ධන පන්තිය නිසා අපි ධනපති පන්තියට විරුද්ධව නැහැ. කොළපාර කොඩි පේන්නේ නැහැ. කඩනවා ගහනවා. වියම්පි කාරට හරි කැන්වසින් යන්නේ. එහෙම තමයි හිටියේ. ඒක නිසා තමයි මම කිව්වේ මට එක්සත් ජාතික පක්ෂයෙන් ටිකට් එක දෙන්න මම ඡන්ද ඉල්ලන්න කියලා. කිව්වා වගේම අපේ කොළොඩේ ගිහිල්ලා අපේ මහිසානේ මතව වට කරලා කෑග් ගහලා කොහොම හරි ප්‍රාදේශ සභාවට තැනක් කරන් ගාව හිටපු පායිසාව සභාපතිගේ නම කපලා මාව දානවා. ඉතින් මම එතෙන්ට මං ගුවා මම බෑග් වුණා පස්සේ කොල්ලෝ වස බොනවා කියලා. මම බෑග් කිව්වේ මගේ අයියා අනිත් පැත්තෙන් තරක් ගන්නවා. හිටපු සභාපතියා. එතකොට සභාපති පායිසාවයි. කොහොම හරි මම ගිහලා මැතිවරණය කරේ නැහැ. ඇත්තට මම හම්බ වෙන සල්ලි කියලා අයියට දුන්නා. අයියත් මම වගේම තමයි නිරතනපත් මිනිස්සෙක්. අයියට සල්ලි ටික දුන්නා මම මැතිවරණය කරේ නෑ. හැබැයි මැතිවරණේ ප්‍රතිඵල එනකොට පාලිත තෙවරපෙරම මනාප 6000ක් අරගෙන මතුරු පායිසා බලපෑසේ පායිසා සභාපතියට පත් වුණා 2002. අයියා හිටපු සභාපති විපක්ෂ නායක වුණා. ඒක ලංකාවේ දෙක. ඉතින් ඒ වෙලාවේ මට ඇත්තටම මිනිස්සු මගේ ලොකු විශ්වාසයක් තිබ්බා. නිවසෙන් සහෝදරයන් ලොකු විශ්වාසයක් තිබ්බා ගැන. මම ඒ විශ්වාසය කඩ කර නෑ මිනිස්සු කවදාකවත්. ඒ විශ්වාසය ඒ ආයුරින්ම ඉෂ්ට කරා. මම බොහොම දුක් විඳ ඒකට. බොහොම කැපකිරීම කරා. මම මතුගමට ආවුමේ වැසිකිලි වැලට බව පහල ඒකත් ඉස්සම. මම ඒකට කම්කරු බැස්සුවේ නෑ. ඇයි? කම්කරු කියන්නේ තැන් තැන් වල තුවාල දෙන අහිංසක මිනිස්සු. විස විද්‍යාව කියොත් මිනිස්සු අපරාධ බලාගෙන ඉන්නේ නැහැ. මම බැස්ස ඒකට. වැහල සුද්ධ කරා මම. මතුගමට ආවුමේ කානුවක් තිබ්බා ඉතිහාසයේ කවුරුත් හැදුවේ නෑ අපේ නිරසන සහෝදරයා. ඒක හැදුවේ නෑ. මම අපේ අයියාගෙන් ඇහුවා ඇයි හැදුවේ නැති කියලා. අයියා කියනවා මෙච්චර ලොකු මුදලක් වියදම් කරලා ඒක පේන්නේ නැහැලු. ඒක පේන්නේ නැහැලු. මම ඒක හැදුවා. මම හිතන ලොකු ලක්ෂ ගණන් ගියා. මම එකෙන් භාගයයි වියදම් කරේ. භාගයක මම කුණු කානුවට බැහැලා. අර ඇමරිකන් ෆිල්ම් වල රැම්බෝ එල්ලන්නේ. වියට්නාම් කාර්යෝ එල්ලුවම ගොඩ එනකොට මම ගොනු බෙල්ල වැදින කකුල් වල මගේ ගොනු බෙල්ල ඉතින් වැදිනේ. මම බොරු කානුවක් කවල වැහුවා. මම ඒ කානුව බැඳා. හැබැයි මම වියදම් කරලා ලොකු මුදලක් ඊට පස්සේ සභාවට ලැබුණා. ඒ බදු නොගෙවපු මිනිස්සු ඒ ප්‍රදේශයේ බදු නොගෙවපු මිනිස්සු බලෙන් කියන්නේ බදු කියලා මට ලිස්ට් පෙන්නලා ගියා. අපි එහෙම දේවල් කරා. ඉතින් දේශපාලනේ ඇත්තට මම එන්න නෙමෙයි අතර හිටියේ. නමුත් මම ඒ දේශපාලනේ 2002 පටන් ගත්තා. 2004 පළාත් මැතිවරණය ආවා. මම ඡන්ද ඉල්ලන්න නෙමෙයි හිටියේ. දේශපාලනේ කරන්නේ නැහැ කියලා මම හිටියේ. මේ ඇති කියලා. මම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා නැගිටලා මම බිත්තිය ඔළුව ගහගත්තු වාර අනන්තයි. මේක කරන්න බෑ කියලා. ඒ තරම් අමාරුයි මේක. මේක බාලගිරි ජෝසි වගේ. රටේ ප්‍රශ්න විසඳන්න මම එකගේ තොරම්පු කාර්යයක් වගේ අර මණිබඩු කාර්යයක් වගේ එහෙම මල්ලක් තිබුණා නම් මේක කරන්න තිබ්බා. එහෙම ගිහිලා අවසානයේ මම මගේ දේශපාලන ජීවිතේ අහඹු සිදුවීම් තමයි ආවේ. මම මේ පාරත් මැතිවරණ තරම් කරන්න නෙමෙයි හිටියේ. ඒ තරම් මට දේශපාලන පිළිබඳව මට ලොකු විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය ඇති ගන්න පුළුවන් මිනිස්සු අපිව විශ්වාස කරන පාර්ලිමේන්තුවේ වනේ. මිනිස්සු ටිකක් විශ්වාස කරන්නේ නැහැ. ඒගොල්ලන්ගේ මූලික අවශ්‍යතාවයන් සම්පූර්ණ කරලා හිතාගෙන අපි වෙවන්නේ. නමුත් අපි එතෙන්ට අපිට ඒක කරන්න බැරුණා. අපි දැන් බිලි ගන්නේ මල් මාලා දාලා පාර්ලිමේන්තුවේ යවල බිලි ගන්න. හැබැයි ඒ දේවල් කරගන්න බැරි වුණාම අපි වෙලෝනේ අපේ මෑණිවත් මතක කරලා තමයි අපි වෙලෝ දාන්නේ. එහෙම නේද නේද? දැන් බලන්නකෝ. අපේ නිදහස් අධ්‍යාපනයේ පියා CW අඩුවල කනකර මහත්තයා. මේ රටේ දරුවන්ගේ ඇස් පාදපු ලෝකෙට උගතුම් බුද්ධිමතුන් බිහි කරපු කන්නංගර මහත්තයා කොච්චර සේවය කරාද? අවසානයේ මොකද්ද වුනේ කලුතර සිස්සිකේ? මට අපි ගැන අපිටම ලොකු කනගාටුවක් හිතෙනවා. එතුමා අවසානයේ මේ රටට උගත්තු බුද්ධිමතු බිහි කරපු කන්නංගර මහත්තයා අවසානයේ කලුතර සිස්සිකේ මේසු විල්මට්ටේ පෙරරගෙන මහත්තයා ඉස්සරහා දර ගැස්සුවා. දර ගැස්සුවනේ. ඉතින් ඉරෝෂන් සහෝදරයා ඔබතුමාගේ මගේ දේශපාලන ජීවිතේ මට නම් ඒක ලොකු විශ්වාසයක් නෑ. මොකද අපිට විශ්වාසයක් තියාගන්න පුළුවන් මේ රටේ පාලකයෝ හැමදාම මිනිස්සුන්ගේ අවශ්‍යතාවල් තේරුම් ගන්න වැඩ කරා නම් එහෙම තියාගන්න තිබ්බා. එහෙම වැඩ කරපු කාලයක් තිබුණා. ඒ තමයි CWW කන්නංගර මහත්තයාගේ මිනිස්සු හිටිද්දි එහෙම වැඩ කරා. අවසානයේ කන්නංගර මහත්තයා නැති වුණේ පින්පඩිය. ජීවත් වෙන්නේ අවසානයේ පින්පඩිය.
නැති උනේ. ඒ කාලේ වැදගත් දේශපාලකයෝ හිටියා. එන්න මේක අර ඇවිල්ලා විරුද්ධ ආර්ථිකයට ඇවිල්ලා ඊට පස්සේ කොරකම දූෂණය වංචාව කියන එක දැන් අද සමාජගත වෙලා තියෙන්නේ. මේක නවත්තන්න බෑ. මේක නවත්තන්න හරි අමාරුයි. නවත්තන්න නම් මේක බාර කාලෝ පොන්සේක මහත්තයා කතාවක් කරපු පුංචි කාලේ. කාලෝ පොන්සේකගේ. එතුමා කිව්වා මම මන්ද පොන්සේට බෙහෙත කිව්වා කියලා. මන්ද පොන්සේට. අවසානයේ එතුමා කිව්වා මම මන්ද පොන්සේට හොයාගත්තු බෙහෙත තමයි සමාජවාදී සමාජයක්. හැමෝටම සමගයක්. හැමෝටම සම අධ්‍යාපනයක්. සම ප්‍රවාහන පාසුවක්. මේක තමයි හරි ක්‍රමය. හැබැයි මේක දුන්නොත් එහෙම අර බංකොලොත් දේශපාලනඥයාගේ අවසාන නවතන ජාතිවාදය කියනවා. මේ ඔක්කොම කර දුන්නොත් එහෙම මේ දේශපාලන යැපෙන උන්ට මේ දේශපාලන ජීවත් වෙන උන්ට මේ දේශපාලනයෙන් තමන්ගේ බලය හදා වඩා ගන්න උන්ට පැවැත්මක් නැහැ. ඒ නිසා එතෙන්ට යන්න දෙන්නේ. හැමදාම අපි දැන් මම දකින්නවා මම දේශපාලනේ වරක 2002 මට ගොඩාක් උදව් කර මෙන්නට දෙවිඩ මිනිස්සු මම පායිසවරයවන්. හැබැයි මම 2002 දේශපාලන අද දැන් අවුරුදු මම දැන් 17ක් කරන දේශපාලන ජීවිතේ අදත් මම මේ පත්‍රිකාව අරන් මේ මිනිස්සුලා ගෙදරට ගියා මිනිස්සු තාමත් ඉන්නේ 8:12 කාමරේ. තාම 8:12 කාමරේ යන්න එන්න පාරක් නැහැ. ඊපස්සේ ඉඩම කියලා අයිතියක් නැහැ. ඒකට මේ රටේ පුරවැසියෝ නෙමෙයි. හැබැයි පුරවැසිකම දුන්නා නම් ඉඩමක අයිතිය දුන්නා නම් යන්න පාර හදා දුන්නා අපි කාටද මේ මිනිස්සු කාටද හදා කරන්නේ? පාලකයෝ. කතා කරන කෙනෙක් නේද මේක හැමෝම බලන්නේ එකක් තැන මේ මිනිස්සු හිර කරලා තියන්නේ. අද බලන්න අද අපි මේ සමාජයේ දූෂණය ගැන කතා කරනවා. දැන් අප හැම හන්දියක් ගානෙම පන්සල් තියෙනවා. හැම ගමකම හැම වසමක පන්සල් තියෙන සමහර හාමුදුරුවෝ බලෙන් අර පන්සල විරුද්ධව තව පන්සල උදා ගන්නවා. හැම පන්සලකම දහම් පන්සලකුත් තියෙනවා. තියෙනවනේ. හැබැයි අපේ ඉතිහාසය දිහා බැලුවහම අපේ පන්සල දියුණු වෙලා තිබුණේ නැහැ. පන්සල තිබුණේ බුරයි අර පොල්ලත ඔහෙල්ලපු වහලා හාමුදුරුවෝ බූරු ඇඳක බුදිය ගත්තේ. හාමුදුරුවෝ ගමට ගියාම හාමුදුරුවෝ ලොකු තානාන්තර නැහැ. නායක හාමුදුරුවෝ නම විතර නායක හාමුදුරුවෝ විතරයි. අද වගේ හාමුදුරුවෝ නංගවල පට්ටන් තිබුණේ නැහැ. අර නායක මේ නායක අනු නායක මුකුත් තිබුණේ නැහැ. ටික නායක හාමුදුරුවෝ. ඒ ගමේ ඉස්කෝලේත් ඒ වගේනේ. ගමේ ඉස්කෝලේ දියුණු වෙලා තිබුණේ නැහැ. ගමේ ඉස්කෝලේ මහත්තයා සරම ඇඳලා වේවලා දෙවියන් ගත්තා. අදත් අපි දැක්කම ගුරු මෑණියන්ට පිරුණට අපි කරු කරනවා. ඉතිහාසයේමයි. හැබැයි එන්නේ මේක දියුණු වෙලා ආවා. අද පන්සලේ නැත්තේ ස්විමින් pool එක විතරයි. ස්විමින් pool එක විතරයි. ඉස්සර ඒ පන්සල නායක හාමුදුරුවෝ ගාව මුළු ගමේම තරුණ ගෑනු ළමයි පිරිමයි දාලා යන තිබ්බා. එදා පන්සල දියුණු වුණාට රටේ සදාචාරය කියලා හොඳටම දියුණු වෙලා තිබ්බා. පාසල දියුණු වුණාට පාසලේ සදාචාරය හොඳටම දියුණු වෙලා තිබ්බා. අද දහම් අධ්‍යාපනය දුන්නාට පන්සල් කොච්චර තිබුණත් ඒ පන්සල් වල නායක හමුගේ පට්ටන් තානාන්තර අඩි ගාණක් කොළවල තිබුණත් අද රටේ සදාචාරය කියලා එහෙම් පිටි විනාශ වෙලා තියෙනවා. එහෙම විනාශ වෙලා තියෙනවා. අද දහම් අද පෙර පාසල් අධ්‍යාපනය දෙනවා. පාසල් අධ්‍යාපනය දෙනවා. දහම් පාසල් අධ්‍යාපනය දෙනවා. අද දහම් පාසල් අධ්‍යාපනය මේ රටේ තැනක් නැහැ අතන. මම දවස් 400ක් හිරගෙදර හිටියා මේ රටේ පැමිණිලි කාර්ය වෙනවා. දවස් 400ක්. පැමිණිලි කාර්ය දිරගත වුණා. ආණ්ඩුව කවුද කියලා කියන්න හොඳ නැහැ මෙතන කරන හොඳ නැහැ. ඒක දේශපාලන සිද්ධියකදී මම පැමිණිලි කාර්යය. අවසානයේ පැමිණිලි කාර්යය සිරගත කළා විත්තිකාරව සමාජගත කරා. අර තියෙන ආයුධයි බෝම්බයි රජයේ වාහනයි ඔක්කොම අතක. මම දවස් 400ක් හිරගෙදර ඉඳලා මම දැක්ක හිරගෙදර ඒ ඉන්න තරුණ කොල්ලෝ විඳින දුක. කොල්ලෝ දුක විඳින දුක. ඒගොල්ලෝ මේ තත්තර පත්‍ර දිනේ අයියා. මම එළියට ආපු දවසේ ඉඳලා මගේ සහෝදරයා මම පුළුවන් තරම් දහම් පාසලට උදව් කරා. දහම් පාසල හැදුවා. මොකද මිනිස්සු දහම් අධ්‍යාපනය තමයි මිනිස්සු ගුණවත්කම එන්නේ. ගුණවත්කම පිළිචිත නැහැ මිනිස්සෙක් බිහි වෙන්නේ. එහෙම මිනිස්සු තමයි නිරෝෂණල කියන්නේ. ගුණවත්කම ඒගොල්ලෝ බිහි වුණා. ඒගොල්ලෝ දැක්ක මේ රටේ දුක. අම්මගේ දුක දැක්කා. තාත්තගේ දුක දැක්කා. තමන්ට මෙතෙන්ට එන්න උද ගැටලුව දැක්කා. ඉතින් ගණන් කරකම ගවන රාජయ్యද නේද? රාජయ్యට ගහලා මෙයාත් රාජయ్య කෙනෙක් වුණා නම් මෙතෙන්ට එන්න හම්බෙන්නේ නැහැ. මෙයා රාජయ్యට ගහලා පොලිසියට ගියා. තමන්ට අසාධාරණ ගියා. ඊට පැය දෙකක් ගුටිත් කෑවනේ. පැය දෙකක් ගුටිත් කෑවා. සාධාරණයක් වුණේ නැහැ. අවසානයේ මෙතුමගේ මම හිතන්නේ සහෝදරියක් අම්මගේ අක්කගේ සහෝදරියක් තමයි රාජయ్య අයියා එක්ක ගිහලා පැමිණිලා අයින් කරගත්තේ. හැබැයි ඒ රාජయ్యගේ අක්කා පැමිණිලා අයින් නොකරගත්තා නම් අද මෙතන ඉන්නේ නිරෝෂණ සහෝදරයා නෙමෙයි. මේ රටේ නිර්දෝෂී මිනිස්සු නිර්පරාධ හිරගෙවල් වලට යනවා මේ රටේ නීතිය හා සාමය රකින්න පොලිසිය. නිර්දෝෂී පුද්ගලව සැකකාරයව හිරගෙදරට යවලා ඒ සැකකාරයව එළියට එන්න අපරාධකාරයෙක් කළා. ඇත්ත කතන්දර ඒකයි. එහෙම තරුණ ළමයි කොච්චර මේ රටේ ඉන්නවද? අද මට දැම්ම බෝම්බ 3ක් නිරෝෂණ සහෝදරයා ඔය සිද්ධියේදී.
මම දවස් 400 කිරක ඇතුළේ හිටියා. බෝම්බ තුනක් දැන් මගේව නෙමෙයි. ඒ මට අපේ කාර්යාලයට ගහන්න ආපු පිරිසක බෝම්බ. අවසානයේ ඒව දැම්ම කියලා අනුමාන කරනවා කියලා මට බෝම්බේ දැම්මා. දැන් මම නඩුවේදී දැන් මේ බෝම්බේ දාන නීතියත් එක්ක පොඩි තියෙන නීතියක් එක ඒ වගේ ආයුධයක් වුණා මම සෙනිකෝ දැනු තවුණු තැන් තියෙන හැබැයි ඒක නීතියාන උදාහරණ එකක් නෙමෙයි. තාම නඩුව යනවා. දැන් මම නඩුවේදී නිදහස් වෙනවා. දැන් නඩුවේදී නිදහස් වුණාට පස්සේ අවසානයේ මේ බෝම්බෙට අයිතිකාරයෙක් නැහැ. දැන් මමත් අයිතිකාරයෙක් නෙමෙයි. බෝම්බේ දාපේකට අයිතිකාරයෙක් නෙමෙයි. මේ බෝම්බ දුන නැවත සමාජ සැරිසරනවා. කොහෙද තියෙන්නේ? පොලිස් දෙපාර්තමේන්තුවේ. එතන මේ බෝම්බ දුන නැවත මේ රටේ අහිංසක මිනිස්සුලා නැවත යවනවා. මේක නිවැරදි කරන ක්‍රමවේදයක් නැහැ. මම මේ බෝම්බෙට ඇතුළේ ඉඳලා ආවේ අපි අධිකරණ අමාත්‍යාංශ තුන අපේ කාර්යසභාව මම එතෙන්ට ගිහිල්ලා මම මේ ගැන කතා කරා. අපේ හිටිය අපේ හැමතුමා කොහොද හිටියේ අදගම අපේ ආතව් දෙසෙන හැමතුමා හිටියේ. මම කිව්වා මෙහෙම සිද්ධියක් මට වෙලා තියෙනවා. දැන් මේ බෝම්බ මගේ හිත දාන මගේ නෙමෙයි කියලා මේක. මගේ නෙමෙයි මේක. මම මේක නිදහස් වෙනවා. දැන් නිදහස් වුණ මේ බෝම්බෙට අයිතිකාරයෙක් නැහැ. මම කිව්වා හදන නීතිය. මේ බෝම්බෙට අයිතිකාරයෙක් නැත්නම් මේ බෝම්බේ දාපු මිනිහට බෝම්බේ දාන්න. එයා තමයි වැරදිකාරයා. බෝම්බේ ඉදිරියට කරලා පොලිසිය දාන්න වරදී. ඊට පස්සේ මේ වැරදි නිරෝධී කියලා. මුකුත් දැන් පොත්පතේ තමුසෙට පිස්සු දොයි කියලා නැගලා දුවන්නේ. දැන් ඔක තමයි යථාර්ථය. ඉතින් මේක මේ රටේ මන්නම් නිරුෂන් සහෝදරයා මේක හරියට අපි අර උඩුගම් බලා පිනනවා වගේ වැඩ. ඔබතුමාටයි මටයි කොච්චර මේක මහන්සි වුණත් මේ අපේ ජනත රටේ පුරවැසියෝ බලාපොරොත්තු වෙන ඒ දේ අපිට ඉතින් ඉෂ්ට කරගන්න අමාරුයි. මොකද මේ රටේ අර 47න් පස්සේ කන්නංගර මහත්තයලාගේ ඔය අපේ දයාති පස්කොල් මහත්තයාගේ අධිකාර නියෝජ්‍යපතිව අවසානයේ මැරුණේ නිදාගන්න ෆෑන් එකක් තිබුණේ නෑ තුමාට. ෆෑන් එකක් තිබුණේ නෑ. අවසාන මම ෆෑන් එකක් ගිහින් දුන්නේ. දාඩිය දාලා අවසානයේ එහෙම නැති වුණේ. එහෙම කාලයක් තිබ්බා ඒ රටේ සමහර එකයි දෙන්නයි යදේ හිටියේ. ගොඩාක් කෙලින් හිටියා. හොරු එකයි දෙන්නයි හිටියේ. වැරදිකර එකයි දෙන්නයි හිටියේ. හැබැයි අද ඒක ඇවිල්ලා අද වැඩිපුර බහුතර කියන යදේට. ඉරෝසනුයි මමයි කෙලින් ඉන්නකොට අරුන්ට බැන්නේ අපි යදේට ඉන්නවා වගේ. ඉතින් අපිට වැටෙනකම ගහනවා. නේද? ගාලා අපි යන්නත් ආර වෙනවා. ඔක තමයි තාත්තන්දරේ. දැන් එදා අපි තමුණා දන්නවා එදා වර මයියන්ගනේ තියෙනවා සොරබර වැව. තියෙනනේ ඒක. ඒක හැදුවේ කවුද? ඒක හැදුවේ බුලත කියලා යෝධයෙක්. රජතුමා නියෝග දුන්නේ හදන්න කියලා. ඒතෝ යන්නේ ගමන් ඒක තමන් කැමැත්තෙන් මේ දෙක දැකලා ලොකු මහා ඉංජිනේරු නැතුව මොනවද නිදාන්නේ නැතුව ඒක හැදුවේ එදෙව. හදලා අවසානයේ වැවගාව තමයි එයා පොඩි ටෙන්ඩ් එකක් ගහන අවසාන කාලේ ජීවිතේ භාවනා කරලා නැති වෙලා ගියේ. මං හිතන්නේ විදිහේ එහෙමයි. හැබැයි අද කාලේ ඒ වගේ වැවක් හදන්න ප්‍රතිපාදන ආවම මොකද වෙන්නේ? අර වැව හදලා අවසානයේ මැරුණේ පුංචි හුණ්ඩුවක වගේ පුංචි බඩුවක. අද කාලේ ප්‍රතිපාදන ආවම හබ්දපිවගේ ගේ වැවක් වෙනවා වැව හුණ්ඩුවක් වෙනවා. නැද්ද? ඒකට තමයි මේ රටේ පාලකයෝ උදව් කරන්නේ. මම අපේ මගේ අයියා නැතුණලා වැඩිමහල් සහෝදර සභාපතිවරයා මම මලගෙදර ඉන්නේ කුමාර වෙල්ගම මහත්තයා මලගෙදරට මේ සත්‍යක තව මේ වෙල්ගම මහත්තයා මලගෙදරට ආවා. ඇවිල්ලා එතකොට එතුමා ඔය අරබුදියත් එක්ක ඔය පක්ෂ නායක ගැටුමත් එක්ක හිටියේ. එතුමා මහායෙන් කෑ ගහලා ගුවා මතක වෙලන් සංගමේ කට්ටිය ඔක්කොම කල්යාණි පියන්තලා අපේ පල්ලිකොඩ උදාලේ ඔක්කොම ගාව. එලකෝ මොනවද මම බල මේ අවුරුදු ගාණක් කල්පාර හම්බ කරන්නේ. යකෝ එක ව්‍යාපෘතියක් වම අපි කෝටි ගාණක් වම මොනවද ඔය කරන්නේ කියලා. ඉතින් මම කොහොමද හම්බ කරන්නේ කියලා. එක ව්‍යාපෘතියක් අහම 106ක් කොමිෂන් එක හම්බ වෙනවලු 106ක්. 106න් 103ක් ජනාධිපතිතුමාටලු. මේ වෙලගම මහත්තයා ප්‍රසිද්ධ කෑ ගහලා ගියා. 102ක් අදාළ ඇමතිවරයාට 102ක් නිලධාරීන්ට. එකක්. ඉතින් මේ 103ක් ජනාධිපතිතුමා කොමිෂන් අරගෙන 102ක් ඇමතිතුමා කොමිෂන් අරගෙන 102ක් ඉහළ නිලධාරී කොමිෂන් අරගෙන මේ රට කොහොමද නියම සංවර්ධනය කරන්නේ? මේ රටේ හොරකම බොරුව වංචාව නැති කරන්නේ කොහෙද? බෑ. එතනින් බැහැර වෙන්න ඕන. අපි දැක්ක අනිල් මුණසිංහ මහත්තයා එතුමා ළඟම සභාපතිවරයෙක්දී එතුමාට ලැබුණු කොමිෂන් මුදලෙන් එතුමා සීඩි වල පියට් කාර් ගෙනාවා. අද එහෙමද? ඉතින් මේවා නිවැරදි කරන්න බෑ නේද? හරි අමාරුයි. මේක නිවැරදි කරන්න මිනිස්සුගේ ඔළුව හදන්න ඕන. ඔළුව නිකන් හදන්න බෑ. මේක දිග වැඩක් මේක. ඔළුව හදන්න නම් අපේ දරුවන්ට අපේ අම්මලා ප්‍රයිස් ඩයිස් ටික අරලා කවලා හරියන්නේ නැහැ. ඒ විශේෂ අදාළ ආහාර ඒගොල්ලන්ට දෙන්න ඕනේ. විශේෂ අදාළ ආහාර. තමන්ගේ ප්‍රදේශේ, තමන්ගේ දිස්ත්‍රික්කේ, තමන්ගේ ඒ හරි ඒ විශේෂ අදාළ ආහාර ටිකක් දෙන්න. දැන් මේ ප්‍රයිස් දාලා හනරලා කැවුවට පස්සේ ගුණවත්කම එන්නේ නැහැ. මනුස්සකම එන්නේ නැහැ. තමන්ට ඒව එන්නේ නැහැ. ඒව එන්නේ අපි මේක දිග වැඩක්.
මට ඇත්තටම මතක් වෙනවා අර රජතුමෙක් ගාවට අරන් ගියනේ අර වෙලෙන්දෙක් රජතුමයි තෑග්ගට කෙසෙල් ගෙඩිය වන්නාසී මේ මනුස්සයා. අවසානයේ කෙසෙල් ගෙඩිය දීපු මනුස්සයා එළියට දාලා hina වෙනවා අඬනවා. නේද? ඊගාට කරන්නේ. ඒ වගේ දෙයක් නෙවෙයි පුතා මේක හරි අමාරුයි හදන්න. මේක හදන්න හරි අමාරුයි මේක හදන්න දෙන්නේ නැහැ මේක. හදන්න ගිය මිනිහා වැඩනවා මිසක් හදන්න අමාරුයි. ඉරෝෂන් අපේ CWW කානග මහත පරාදෝක විශ්‍රාමයේ ලංකාවේ ඉන්නේ. ඉතින් ඉරෝෂන්ලා අපි ඔබතුමාලා අපි ගැන මොන කතාවද? මම දේශපාලනේ මෙතෙන්ට ආවේ මම පාර්ලිමේන්තු ප්‍රතිපාදන මිනිස්සුන්ට උදව් කරලා නෙමෙයි. ප්‍රාදේශ සභාවේ ප්‍රතිපාදන මිනිස්සුන්ට උදව් කරලා නෙමෙයි. පළාත් සභාවේ ප්‍රතිපාදන උදව් කරලා නෙමෙයි. මම අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ මගේ හදවතේ මිනිස්සු වෙනින් කරනවා. හැමදේම මම ගම් වතුර වෙලාවේ මහා පාරට බැස්සා. මහා පාරට බැහැලා කිසි කෙනෙක් ඉන්නේ නැති වෙලාවේ. නාවික හමුදාව ආවට බෝට්ටුවට යන්නේ නැහැ කොහෙවත්. බෝට්ටුව බාන්න ඉහිලින් අහන්න ඕනේ. බෝට්ටුව හරවන්න අහන්න ඕනේ. බෝට්ටුවේ මිනිහෙක් ළඟ ගන්න හෙඩ් ක්වාටර්ස් වලින් කෝල් කරලා අහන්න ඕනේ. ඒතකොට අර මිනිහා මැරිලා ඉවරයි. අවසානයේ බෝට්ටුවෙන් බැහැලා පීනලා ගියා මම. වියංගලට. ගිහලා මම පස්කන්දක් කර වැළුණා. පස්කන්ද ඉතුරු ගෑල එනකොට මම හාරලා අර යඩ වෙච්ච ගෙදර ඉන්න දරුවෝ හතර දෙනෙක් හාරලා ගත්ත මිනිහ උඩට ගත්තේ. උඩ ගත්ත උඩ කන්ද එනකොට. ඒ වෙලාවේ මම හිතන්නේ මට හිත තිබුණේ සල්ලි තිබුණේ නැහැ. හැබැයි මම පැවිදිච්ච ආණ්ඩුවටත් බැරි මහ විශාල සහනාධාර ප්‍රමාණයක් මුළු බුලත්සිංහ ප්‍රදේශෙට බෙදුවා. තාමත් මගේ ආසනයේ ඉන්න කඳුයට එක කන්දක් කරගෙන 21ක් කියනවා එක කන්දට 27ක් කියනවා. ගත් ගොඩ ගත්තේ නැහැ. හැබැයි මම එච්චර කැපකිරීමක් කරපු වෙලාවේ කවුරුත් අපේ පක්ෂේ මාව කවුරුත් අගය කරේ නැහැ. ඒක තමයි දේශපාලන ගුහකම කියන්නේ. කිසි කෙනෙක් කතා කරේ නැහැ. එක වචනයක් කතා කරේ නැහැ. අපේ මිනිහෙක් අපේ පක්ෂේ මිනිහෙක් මෙන්න මේ වගේ කේවයක් කැපකිරීමක් කරනවා කියලා කවුරුත් කතා කරේ නැහැ. හැබැයි ඒ වෙලාවේ අවංකවම මිනිස්සෙක් විදිහට පාර්ලිමේන්තුවේ විනාඩි 20 ගාණක් මේ ප්‍රේමරත්න මන්ත්‍රීතුමා තමයි මම ගැන කියලා තිබ්බේ. එතුමා කියලා තිබ්බා එයාගේ පුතා දවසක මේ රටේ මිනිස්සෙක් කවුද මේ රටේ මනුස්සකම තියෙන මිනිස්සෙක් කෙනෙක් කවුද කියලා කිව්වොත් ප්‍රේමරත්න කියලා දුන්න හැන්සාඩේගේ මම මගේ පුතාව එක්කන් ගිහලා තෙවරක් පෙරම් මන් තුවා පෙන්නා මෙන්න රටේ මිනිස්සෙක් කියලා. මොනවද? ඒ බැඳීම. ඒක තමයි අපේ කම. මෙතුමාට ඒ දේ කරන්න ඕනෙම නැහැ. මොකද විපක්ෂේ. මෙතුමා ආණ්ඩු පක්ෂේ මම විපක්ෂේ. නේද? මේක මම මතකත් මොකද නැත්නම් මම හොයන්නේ ආණ්ඩු පක්ෂේ දෙපක්ෂේ හොයන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ UMC හොයන්නේ නැහැ. JVP ද හැලුරුමති හොයන්නේ නැහැ. මම මගේ මේ රටේ පොදු වැසියෙන්නේ කරන්න පුළුවන් යුතුයකම් ටික මම ඔක්කොම කරලා තියෙනවා. එකපාරක් අලුත් ජෙම පොඩි සිද්ධියක් වුණා. මම කියන්නේ නැහැ. ඉතින්දී මාව ගෙන්න ගත්ත ඇමරිකන් තානාපතිතුමිය. එතුමා අපේ ගෙදර යන්නේ නැහුවා. ගෙදර එන්න අහලා මම මම තානාපති කාර්යාලයට ගියා. එතෙන් මාව දැක්ක හැටි ඇහුවා ඔයා කොහොමද මෙහෙම කැපකිරීම කරන්නේ කියලා. ඔයා වගේ මිනිස්සු මේ ලෝකේ ඉන්න ඕන කිව්වා. එතුමා කිව්වා මේ රටේ මහ ජාතිය සුළු ජාතිය වට කරන් ගහනකොට ලෝකේ ජනතාව හිතනවා සිංහල මිනිස්සු මිලෙජ්ජෝ කියලා. එයා කිව්වා ඔය ජාතිවාදයට අපේ දැන නීති තියෙනවා මමත් ඉතින් නීතිය හොයාගෙන ගිහලා කිව්වා අපේ නීතිය දෙනවා පොත්වල විතරයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. එතුමා කිව්වා ඒ මේ රටේ සිංහල මිනිස්සුන්ට ඇලවෙන තිච්ච මිලෙජ්ජ ලෙවල් එක ගැලේ ඔයයි කියලා සාහිතියක් එතුමාට දුන්න විතරක් නෙමෙයි. එතුමා මම අහුවා ඔයාට ආණ්ඩුවේ බලපෑම් තියෙනවද කියලා. මම කිව්වා නැහැ කියලා. ඔයාට ආණ්ඩුවේ බලපෑම් තියෙනවා මුළු ඇමරිකාවම ඔයාව හිට ගන්නවා. ඒම මම අහගත්තේ සත්භාවයෙන්ම මේක කවුද කරේ කවුද මේක කරේ මේක හානි වුණ කාටද මේක ඒව ගහන්න කියන්නේ මම ඒ වෙලාවේ ගැටලුවට විසඳුමක් ගැන ඉතිපත් වුණා. ඒක කරන්න ඕනේ කරා. ඉතින් මම මගේ දේශපාලන ඉතින් මම හැමදාම කෙලින් හිටගත්තා. කෙලින් හිටගත්තත් ඊට පස්සේ අපුවේ මිනිස්සුන්ට පේන්නේ ඇදේට ඉන්නවා වගේ. දැන් ඔයා කොච්චර හිටගත්තත් ඔයා පේන්නේ ඇදේට ඉන්නවා වගේ මිනිස්සුන්ට පේන්නේ. ඔයාගේ වැඩේ කරන්න බැරුවම හිතන්නේ ඔයක කරන වැඩේ වැරදි කියලා. දැන් මම දැන් මේ ගෙන්දගම් පොළවේ මහා පොළවේ කොරෝනා වෙලාවේ දැක්ක ඔය එකම ඔය චණ්ඩියෙක්වත් ගණන් කරවත් ආවේ නැහනේ. අපේ රටේ ස්වභාව ධර්මය අපිට පණිවිඩ දෙකක් දුන්නා. එකක් දුන්නා සුනාමිය වෙලාවේ. සුනාමිය වෙලාවේ කිව්වා මේ රටේ අපිට බලට මායින් නැහැ කියන පණිවිඩය දුන්නා. ඔය සුනාමිය ඇවිල්ලා මම දැක්කා වැල්ලපට තියෙන තාප්ප කුඩු පට්ටම් ගල ඔක්කොම දාලා ගියා. මේ රටේ මායින් නැහැ කියලා දුන්න පණිවිඩය. සීමා මායින් අරව මේ බොලාගෙන මේකේ. හැබැයි මිනිස්සු පිළිගත්තේ නැහැ. දැන් මේ කොරෝනා ඇවිල්ලා පණිවිඩය දුන්නා මිනිස්සුන්ට. සියලු දේවල් අතරපල්ලා ගියා. සියලු දේවල් අතරපල්ලා පණිවිඩයක් දුන්නේ. හැබැයි අතෑරි නැහැ මිනිස්සු. අතෑරි නැහැ. ඒකනොත් හම්බ කරන් ගියා. තමන්ගේ දේවල් බදාගෙන හිටියා මිසක් අතෑරියේ නැහැ. බොහොම ටික දෙනයි. සමහර කටි තමන්ගේ දේශපාලනේ ඉස්සරහට අරගෙන යනකොට පොඩ්ඩක් මොනවා හරි කරා හාල් කිලෝ එකක් හාල් කිලෝ 5ක් බෙදුවා. හැබැයි සත්භයෙන් ඒක දෙය කරේ නැහැ. බහැන කරේ නැහැ. මම මේ දේ කරත්තර. අපේ ඊළඟ සෞදානේ මම කරන්නේ නැති. මම මේ දේ කර මම කොරෝනා මට බදා ගන්න දුන්නේ
මට ආදරය කරු මේ රටේ පුරවැසියෝ ටික බදා ගන්නද මම ඒ ටික බදාගත්තා. හැබැයි අපි සල්ලි හම්බ කරලා තිබුණා බලය හම්බ කරලා තිබුණා බලය බදාන ගේ ඇතුළට ඉන්නවා. එහෙම කට්ටියක් හිටියා. ඉතින් අද ඉරෝෂන් සහෝදරයා අද මේ රටේ ඉන්නේ ගොඩක් ඉන්නේ ඡන්දදායකයෝ නෙමෙයි පුතේ අන්ධදායකයෝ. තාම ඒගොල්ලෝ ඡන්දදායකයෝ වුන්නේ නැහැ. ඡන්දදායකයෝ වුණා ඉරෝෂන්ලට මේ වගේ රැස්වීම් තියාගෙන අපේ විනිදුගේ මහත්තයා ඔබතුමාගේ අංකය කියන එහෙම විනිදු ගහන්න ඕනේ නැහැ. ඡන්දදායකයෝ ඉන්නවා. අන්ධදායකයෝ ඉන්න නිසා තමයි අපි තාම මේ රටට වැහැලා තියෙන්නේ. ඔබතුමා තුස්සියක් තියාගෙන ඔබතුමා ගැන අපේ මහත්තයා අපේ රයිටින් එකේ රූපවාහිනී සුභවතුමා කිව්වා බොඩ මනපැත් දෙන්න කියලා නේ. ඇයි ඒ හිටියේ? මෙතන බහුතර කියන අන්ධදායකයෝ. ඉතින් අන්ධදායකයෝ ඡන්දදායකයෝ කරන තාක්කල් අපි බලාපොරොත්තු වෙන ගමන අපිට යන්න හම්බෙන්නේ නැහැ. ඒ ගමන යන එක මම හිතන්නේ තමතම අමාරු වැඩක්. ඒ ගමන යන්න පක්ෂපාත ભેදකින් තොරව ඉරෝෂන්ලා අපි අපේ විමල වීර දිසානක මහත්තයා වගේ නිරතර පන්තියෙන් පෑගෙන පොඩි පන්තියෙන් මිනිස්සුගේ දුක හඳුනාගත්තු දාඩිය සුවඳ හඳුනාගත්තු දුක් විඳ මිනිස්සු එක තැනකට එන්න ඕනේ. මේ රටේ බහුතරයක් ඉන්නේ 147ක් ඉන්නේ දුක් විඳ මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු එතෙන්ට ආවොත් තමයි අපි බලාපොරොත්තු වෙන ගමන යන්න පුළුවන් ඉන්නේ. ඒක හරි අමාරු වැඩක්. මොකද අපි එතක දුන්නේ නැහැ. මම කීයටවත් මගේ පක්ෂ දාලා මං ඔයාගේ පැත්තට එන්නේ නැහැ. ඔයා කවදාකවත් ඔයාගේ පක්ෂ දාලා මගේ පැත්තට එන්නේ නැහැ. අපි දෙපැත්තක ඉන්නේ. නේද? දෙපැත්තක ඉන්නේ. ඉතින් අපිට පුළුවන් නම් එක බලවේගයක් මේ වගේ කට්ටිය එකතු කරලා හදාගන්න. රටේ ජාතිවාදී අද බලනකො හැමතැනම සිංහල මිනිහට මුස්ලිම් මිනිහා ගන්න. මුස්ලිම් මිනිහා සිංහල මිනිහා හැමතැනම ජාතිවාදී. දැන් මේක අයින් වෙන්න ඕනේ. මේක අයින් වෙන්න නම් අපි සියලු දෙනාම අපේ අයිඩි කාඩ් එක අපි දෙමළ මිනිහා කියලා මිනිහා අයින් කරලා දානවා. තාම මේ මිනිහා 8:12 කාමරේ. මුස්ලිම් මිනිහා වඩියෙන් බෝ කරගෙන උට බයි අයි බෝ වෙන්නේ නැද්ද? මේ පුංචි කාමරේ අම්මයි තාත්තයි බුදියට නැත් එකට. අයියා පවුල් පහක එක කාමරේ නේ බෝ වෙන්නේ නැතුව බලන්න. ලොකු පරිසරයක ඒගොල්ලෝ නැහැ නේ. ඉතින් මේ ලේබල් එක ගලවන්න ඕනේ. මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් කියන ලේබල් එක ගලවන්න ඕනේ. ගලව සියලු දෙනා ශ්‍රී ලාංකික කරන්න ඕනේ. සියලු දෙනාටම ඉඩමක අයිතිය දෙන්න ඕනේ. දුන්නාම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ ඒතර එක පස්සේ විසඳෙනවා. ඒකට එන්න දෙන්නේ නැහැ ඒකට. ඒකට එන්න දෙ හරි අමාරු වෙන්න. මට නම් අපිට ඉක්මනට මැරුණොත් අධහෙර මැරුණොත් ආයි ඉක්මනට ඉපදුනොත් අපිට මුලින්ම මේ ගමන යන්න පුළුවන් දෙයක්. ඒ මතකත් තිබුණොත් එහෙම. ඒකට හරි අමාරු. ඒකින්ද මම මේ දර්ශන සහෝදර සුබපතනවා. ඔබතුමාට මම ගරු කරනවා මම දරුවෙක් වගේ ආදරය කරනවා. ගරු කරපු ආදරය නිසා තමයි පාර වැරදිලත් ගාලටත් ගිහිල්ලා මට ඕන හරවන යන තිබා මට පුතේ පාර වැරදුන කියලා ආයි මං කඩාගෙන මගේ මෙයාට හොඳට බැන ආයි ඔයාට අපිට සුබපතන්න ඕනේද? ඕගොල්ලෝ මිනිස්සු මේ රටේ ඉන්න ඕනේ. මේ රටේ මිනිස්සුන්ගේ දුක වේදනාව අඳුරගත්තු මිනිස්සු එතනින් උඩට ඇවිල්ලා මට දුක හිතෙනවා මේ අපි ආපු තැන හරිද කියන එක. ඔබතුමාට මෙතෙන්ට නැවිත් ඔතනින්ම ව්‍යාපාරයක් කරගෙන හිටියනම් අර මට පෙර කතා කරපු අපේ ව්‍යාපාරික මහත්තයෙක් හොඳ කතාවක් කරා. එතුමා මේ රටේ හොඳ ව්‍යාපාරික මහත්තයා මේ දිහා බලාගෙන අපිට හරි වැරද්ද පෙන්වන්න තිබ්බා. අපි මෙතන අපි ඉන්න තැන එක හරි අමාරු වෙලා. ඉතින් අපිට හිතෙන අපි දුක් විඳ ආපු තැන හරි තියෙනවා. මොකද අපි හිතන දේ අපි පතන දේ එතනින් අපිට කරගන්න අමාරුයි. එහෙම කරන්න දෙන්නේ නැහැ. මම තුන් පාරක් නියෝජ්‍ය ඇමතිකම් තුනක් දැරුවා. එකපාරලයි පාර්ලිමේන්තු ගියේ ඇමතිකම් තුනයි. කොහොමද රටක් හදන්නේ? කොහොමද විසි හදන්නේ? ඒ අදාළ අපිට දී වාක්‍ය කොහොමද ඉෂ්ට කරන්නේ? මට මුලින්ම දුන්නා සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම. වැඩ කරන්න දුන්නෙම නැහැ. නාවින ඇමතුමා කිව්වා මම කිව්වා ඇමතුමා මට වැඩ කරන්න පුළුවන්. හයිය තියෙනවා. මට උවමනකම තියෙනවා. මට අඩු ගන්න සංස්කෘතිය මැද අතරේ හරි බලාගෙන දෙන්න කියලා. එතුමා කියනවා නෑ පාලිච්ච. අපේ පාස්පෝර්ට් එක හොඳට යනවා. අයිඩි කාඩ් හොඳට යනවා. මේ ඔබතුමා කළුතර බලාගෙන මං කුරුණෑගල බලාගෙන. යකෝ මේ දෙන්න හිතන හොබ කල්ලයන්. ඊට පස්සේ උන්න මොකද වනජීවී නියෝජ්‍ය ඇමතිකම. බුදුන් මේ රටේ ජාතික ප්‍රශ්නයක් දැන් ජාතික ගැටලුව කරලා තියෙන්නේ. දැන් මන් දැක ඉව ජනාධිපතිතුමා මේ අවබෝධයක් ගැන පව් ජනාධිපතිතුමාට. එතුමා කියලා දුන්නා මම අරජි මේ අලි මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් දෙන්න කියලා. කොහොමද විසඳුමක් දෙන්නේ එහෙම? අලිවට වල ටික ගහලා අගල් ටික කවලා. යකෝ අගල් ටික කවලා මොකද මෙහෙම කරන්නේ? අපි දැක්ක ඊවේද අර මේ නිරෝධානය කර දාන මිනිසුන් පිළිච්චයි මහතුරු. කොරෝනා වෙලාවේ ගෙදර බෝඩ් එක කරනවා නිරෝධායන කරන්නද නිවසේ කියලා. දාලා එනවා. අල්ලපු ගෙදර එක එන්නෙත් නැහැ, චූන් පාරේ එන්නෙත් නැහැ, එළවලු කාරේ එන්නෙත් නැහැ, උන් පැනලා දුවනවා. අර එක බඩගින්න ගියතුළු මැරෙන්නද? අන්න එහෙම එක කීවද පාන්තිය පැනලා කියලා මුළු ගමම මේව කරලා දැම්මා. ඉතින් එහෙම බෑ අලින්ට. අලියට අවශ්‍ය කරන සත්‍යාර අවශ්‍ය කැමරික ඌ ඉඩම් කරන් ඉල්ලන් එන්නේ මේ ගමට. ගෑනු හොයාගෙන එන්නේ නැහැ. ඌ එන්නේ කැම හොයාගෙන. අවශ්‍ය කරන කැමරික කැලේ මැදි හදන්නේ නැතුව අලිවට ගහලා කරන්ට් එක දාලා කාණු කපලා ඒ ප්‍රශ්නේ විසඳන්න බෑ. එතකොට අවබෝධයක් නැහැ අතන. ඔය දැන් මට ලොකු අවබෝධයක් තියෙනවා. මම අලිත් එක සත්‍ය ගන්න මාස ගන්න කැලේ බුදිය ගත්තා මං ගිහලා. නොකානොවි. මං කවදාකවත් ණය නැහැ. මම සංස්කෘතික නියෝජ්‍ය ඇමතිකම ගත්ත වෙලාවේ මුල්ම ඇමතිකම ඒක සංග්‍රහ මේසයක් හදනවා අපේ සහෝදරයා.
ඒ සංග්‍රාමයේ නැමතුළු ලක්ෂ 15 20 විදක් කරලා දුන්නා. මම සංග්‍රාමයේ හදන්න අමාත්‍යාංශයේ සත 25ක්වත් ගත්තේ නැහැ. පේපර් කෑල්ලකවත් ගත්තේ නැහැ. මේසයක්වත් ගත්තේ නැහැ. මම පිටින් මුදලක් ගාලා මහ විශාල සංග්‍රාමයක් හැදුවා. හදලා මම එතකොට සංස්කෘති අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් හිටියේ නැහැ. එතකොට මම නියෝජ්‍ය තමයි මුලින් පත් වුනේ. නියෝජ්‍ය ඇමතිවරයාට අරන් ආව කම්පැනි වාහනය ඩිස්කවරි වාහනය. ෆ්ලැට් එක යනවල පාත් කරන්න පුළුවන් හැඩලන උස්සන්න පුළුවන් ලොකු වාහනයක් කරන් ආවිලා මට අපේ අමාත්‍යාංශ ලේකම්තුමාව මෙන්න ඔබතුමාට අයිති වාහනය කියලා කම්පැනි. මම බලෙන් වාහනේ වටේකුත් දාගෙන ගියා. මම බැස්සා වාහනේ. බැලලා මං ගත්තා ලියුමක් මං අපේ ලේකම්තුමාට මගේ පුතාට මං අයක්ක පුතා හිටියේ මං ලියුමක් ලියන ලේකම්තුමාට. මං මේ මුදල් සංස්කෘතික අමාත්‍යාංශයේ කලාකරුවන්ගේ යහපතට යොදවන්න කියලා. 725ක් මං අමාත්‍යාංශය අරන් නැහැ කවදාවත්. මතකද? ගමන් විල මං කවදාවත් කතා කරන්නේ නැහැ. වනජීවිකේ ඉන්නකොට මම ලංකාව පුරා දිව්වා. එක දවසට මම කිලෝමීටර් අපි 10000 යනවා නේ. යන කොනක් නැහැ. හැබැයි මම අමාත්‍යාංශේ සංස්කෘතික අමාත්‍ය මේ වනජීවිකේ මම ගෙස්ට් හවුස් එකක ඉඳලා නැහැ. ඉඳලා නැහැ. එකපාරක් මම දවස් දෙකක් දුර අපේ ජෙනරල් පොන්සිකත් එක්ක ගියා. මේ යකා එක රැයට ලක්ෂ 5යි වීදම එක රැයට. මම කාටවත් මඩ ගහනව නෙමෙයි. හැබැයි මටත් දුන්න කාමරේ මට කාමරේ ගියාම මට මතක් වුණා මේ මැරෙන අලි ටික. අර මායින් ගම්වල දුවිදින දරුවෝ ටික මම බැස්ස එළියද. මම හිටියේ නැහැ වේ. මම ජීපේ අතර පුතේ ගහ කරපු දිග ගත්තා මම කවදාකවත් එහෙම ගත්තේ නැහැ. මට ඊව දුන්නා අපේ සමාජ සේවා අමාත්‍යාංශයේ අපේ සමාජ සේවා විභාගයේ මේ නියෝජ්‍ය ඇමතිව. කිසිම වකීම පැවරුවේ නැහැ. වැඩ කරන්න දුන්නේ. අවසානයේ මම බලෙන් ගිහලා සමාජ සේවා කියලා ඉදී මහලු නිවාසයේ වැඩිහිටියන් නිවාසෙක බැලුවා. කියන්න දුකයි මේ ගැන. අපේ වැඩිහිටි නිවාස වලින් අම්මලා කෑ ගහනවා නිරෝෂයෙන් මම ඊයේත් කොනේ දුක. අම්මලා කෑ ගහන මයට පුතේ බඩ ගිනි ගන්නෝ බඩ පිච්චෙනෝ කියලා. කෑම ටික දෙන්නේ අම්මලාට. කෑම ටික දෙන්නේ අම්මලා කක්ක කන්නේ හින්දා. වතුර ටික දෙන්නේ චූ කරන්නේ හින්දා. හිර කරන් ඉන්නවා මේ මිනිසුන්. මේවා දැකලා මට අපි මම වනජීවියේ ගිහිල්ලා අලි මැරෙනවා දැකලා මම අඬාට එළියට ආවේ. ඒ තමයි සංඝ සතු. අපේ අමාත්‍යාංශයේ පුවක් පිටි තියෙනවා. පුවක් පිටි තියෙනවා සමාජ සේවා අමාත්‍යාංශයෙන් තියෙනවා අර පුනරුත්ථාපන ආයතනය. පුනරුත්ථාපන අධ්‍යයනය. ඒකට දාන්නේ කුඩු බීපු තරුණ කොල්ලන පුනරුත්ථාපන කරලා දාන්නේ. අධිකරණයෙන් බාර දෙන්නේ. ඒතකොට රාජ්‍ය ආයතනයක්. අධිකරණයෙන් බාර දෙන තරුණ කොල්ල 80ක් එක හිටියා. ඒ 80ම 10 කණ්ඩායම් හදලා එක තරුණ කොල්ලෙක් එක කණ්ඩායම් නායක කළා. අර කොල්ල 80ම අපචාර ලක් කරලා හිටපු පාලකයා. මම උදේ ගිහිල්ලා රෑ එළින රෑත් බුදියා කියලා මුව ගෙන්නලා එළවල තමයි මම එදර ආවේ. මම කිව්වා මට ගමේවත් ඉඳලා හුවෙන්න එපා කියලා. එහෙම තමයි මේ රටේ තත්ත්වය. අද දේශපාලකයෝ මිනිස්සු බැන්න රට මේ රටේ වැඩියෙන්ම වැඩ කරන වැඩි කියන දේශපාලකයෝ නෙමෙයි. රාජ්‍ය නිලධාරී. ආයතන ප්‍රධානී. මතක තියාගන්න. අපි ඇමතිකම් ගත්තට අපි බලනවා ඇමතිකම් රට හදන්න බැරුණා අපි බලනවා අපේ දිස්ත්‍රික්කයක් මොකක් හරි කරගන්න. ලේකම්තුමාට මොනවාරි බෑග් එකක් ගෙනත් දීලා ලේකම්තුමාට මොනවාරි ප්‍රසන්ට් එකක් දීලා ලේකම්තුමා ඊළඟ දේ දීලා අපි බලන්නේ මොකක්ද ප්‍රතිපදාන දිස්ත්‍රික්කයේ දන්දරි හදාගන්න. නැද්ද? එහෙම හදාගන්න. ඒ තත්ත්වෙට මේ රට වැහලා තියෙන්නේ. ඒකද මම මේ රටේ වැඩි ගොඩාක් මෙන්නේ පුතේ හැද වෙලා ඔයයි මයි ගෙලින් ඉඳියට මිනිස්සුන්ට වෙන්නේ අපිට දෙරින් වගේ හරි අමාරු වැඩක්. බලමු කරලා පුළුවන් වේද කියලා කරන්න පුළුවන් වුණොත් මේක අපි කරන මහා අටමහා කුසල වලින් එකක්. ඒ අටමහා කුසල වලින් එකක් කරන තමුන්නාසලා සියලු දෙනා අපිට ශක්තිය ධෛර්යය බලාපොරොත්තු වෙන තමුන්නා සියලු දෙනාටම සුබ දවසක් පාදිනේ සුදී.